මූලික පිරිවෙන් අවසාන 5 ශ්‍රේණියේ සිංහල විෂයට අදාළ චිරන්තන ගද්‍ය සංග්‍රහයේ සද්ධර්ම රත්නාවලියේ තවත් පියවරක් සමග අද දවසේ අප හා සම්බන්ධ වන ඔබ සියලු දෙනාට ආයුබෝවන්. පුරාතන ගද්‍ය සාහිත්‍ය හදාරන අපට ලැබිය යුතු නිපුණතාව විදිහට දක්වා තිබෙන්නේ රසඥතා වර්ධනය සඳහා සාහිත්‍ය නිර්මාණ පරිශීලනය කරයි. මේ නිපුණතාව ළඟා කර ගැනීම සඳහා අපට નિયમિત සාහිත්‍ය කෘතියට අදාළ නිපුණතා මට්ටම තමයි සාහිත්‍ය විචාර මූලධර්ම ඇසුරෙන් පුරාතන ගද්‍ය නිර්මාණ රසාස්වාදේ හා විචාරයේ යෙදෙයි. මේ නිපුණතා මට්ටමට ළඟා වීමේ අරමුණු පෙන්වා තිබෙන්නේ නිර්දිෂ්ට පුරාතන ගද්‍ය නිර්මාණවල තේමාව සන්දර්භය හා භාෂාවේ සුවිශේෂතා හඳුන්වා දීම, නිර්දිෂ්ට ගද්‍ය පාඨවල අර්ථය පැහැදිලි කිරීම, අවස්ථා සම්බන්ධය පැහැදිලි කිරීම, රසවින්දනය හා විචාරය සඳහා මඟ පෙන්වීම. මෙන්න මේ පරමාර්ථයන් සාධනය කරගෙන සද්ධර්ම රත්නාවලියේ කුණ්ඩලකේසි කතා වස්තුවට අදාළ එම කතා වස්තුවේ චරිත නිරූපණය පිළිබඳ සාකච්ඡා කිරීමටයි අද දවසේ අපේක්ෂාව. පෙර පාඩම්වලදී අපි ඔබත් සමග සාකච්ඡා කළා සද්ධර්ම රත්නාවලියේ ග්‍රන්ථ තත්වය. සද්ධර්ම රත්නාවලිය සාර්ථක සාහිත්‍ය කෘතියක් ලෙස රස විඳින්නේ කෙසේද, විචාරය කරන්නේ කෙසේද යන කාරණා පෙර පාඩම්වලදී අපි ඔබත් සමග සාකච්ඡා කළා. අද දවසේ අපි අපේක්ෂා කරන්නේ යම් සාහිත්‍ය කෘතියක චරිත නිරූපණය කොයි ආකාරයෙන්ද අපි විචාරේ හා රසාස්වාදයේ දෙන්නේ. ඒ චරිත කොහොමද අපි සමීප කරගන්නේ? අපි මේ චරිත සමග ඒකාත්මික වන්නේ කෙසේද? මෙන්න මේ කාරණා කුණ්ඩලකේසි කතාවස්තුව කේන්ද්‍ර කරගෙන සමස්ත සාහිත්‍ය නිර්මාණ ක්ෂේත්‍රයටම අදාළ කරගෙන අපි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අපි අවධාරණය කළ යුතු එක් ප්‍රධාන කාරණයක් තමයි සාර්ථක සාහිත්‍යකරුවා කරන්නේ යමක් ප්‍රකාශ කිරීම නොව ඊට අදාළ චරිත, අවස්ථා හා සිද්ධි රසික සිත නැමැති රඟ මඩලේ සතර අභිනයෙන් යුතුව සජීවීව රඟ දැක්වීම. මෙන්න මේ ප්‍රකාශය ඕනෑම සාහිත්‍ය කෘතියක් විචාරය කිරීමේදී ඔබට කටපාඩම් කරගෙන ඔබේ පිළිතුරට අන්තර්ගත කළ හැකි අදහසක්. සාර්ථක සාහිත්‍යකරුවා කරන්නේ යමක් ඉදිරිපත් කිරීම හෝ ප්‍රකාශ කිරීම නෙවෙයි. අදාළ කතාවට සම්බන්ධ සිදුවීම්, අවස්ථා, චරිත මේ සියලු දේවල් සතර අභිනයෙන් යුක්තව රසිකයාගේ සිත නැමැති රඟ මඩලේ රඟ දැක්වීම. කුණ්ඩලකේසි කතාවස්තුවේ නිරූපිත චරිත. දැන් යම්කිසි කතාවක අදාළ වෙනවා ඒ කතාවේ ඇතුළත් චරිත සහ ඒ ඇතුළත් චරිත ආශ්‍රයෙන් නිරූපණය වන චරිත. මෙන්න මේ චරිත වෙන් කර ගැනීමට අපි හැකියාවක් ඇති කරගන්න ඕන. දැන් කතාවට අදාළ චරිත තියෙන්න පුළුවන්. දැන් මෙය නාට්‍යයක් ආකාරයෙන් රඟ දක්වනවා නම් චරිත විශාල සංඛ්‍යාවක් තියෙනවා. සොරපව්වට අරගෙන යන සොරා පිටුපස්සෙන් එන රාජ්‍ය සේවකයන්, රාජපුරුෂයන් ගණනාවක් මේ පෙරහැර යන්න පුළුවන්. කුණ්ඩලකේසියගේ ආරක්ෂාවට සිටින මෙහෙකාරිය, ඇගේ දෙමාපියන්, රජතුමා, පණිවිඩකරුවා මේ සියලු දෙනා මේ කතාවේ ඇතුළත් වන චරිත. එසේ වුවත් මේ කතාවේ නිරූපිත චරිත සීමා සහිතයි. නිරූපිත ප්‍රධාන චරිතවල ඒ චරිතාංගය ඉස්මතු කිරීම සඳහා තමයි අතුරු චරිත යොදාගන්නේ. ඒ කතාවේ අන්තර්ගත චරිත උනත් නිරූපණය වන චරිත කෙරෙහි තමයි අපි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ. මම එහෙම කියන්නේ ඇයි? අපි ප්‍රධාන අරමුණක් තමයි
මේ විෂය නිර්දේශයට අදාළව විෂය නිර්දේශය හදාරා අවසානයේ විභාගයට මුහුණ දීම. අපි වසර ගණනාවක් ඉගෙන ගන්නා මේ සියලු සාහිත්‍ය විචාර මූලධර්ම කතාවන්හි අන්තර්ගතයන් මේ සියල්ල ඊතා සීමා සහිත කාලයකදී අපේ පිළිතුර බවට පත් කළ යුතුයි. එහිදී අපි හැකි හැම විටම උත්සාහ කළ යුත්තේ අවශ්‍යම සහ ප්‍රබලම නිදසුන් අපේ පිළිතුරු අතරට එකතු කිරීම. අන්න එහිදී මේ කතාවක චරිත නිරූපණය සාකච්ඡා කරනකොට ඒ චරිතයේ ප්‍රබල ලෙස නිරූපණයක් සිදුවේ නම් පමණක් එය නිරූපිත චරිතයක් විදියට සැලකීම කළ යුතු වෙනවා. ඒ අනුව කුණ්ඩලකේසී කතා වස්තුවේ සිය ගාණක් චරිත නියෝජනය වුණත් ප්‍රබලව නිරූපණය වන අපේ ජීවිතයට අත්දැකීම් ලබා ගත හැකි ජීවිත විවරණය කිරීමට සම්බන්ධ චරිත කීපයයි තියෙන්නේ. ඒ එක පුද්ගලයෙක් තමයි මරණයට කැප වූ හොරා. එතකොට මේ හොරාගේ චරිතයේ බාහිර සහ ආභ්‍යන්තර චරිත ලක්ෂණ කොයි ආකාරයෙන්ද කතාවේ නිරූපණය වෙන්නේ. එතකොට ඒ අනුව එක් ප්‍රබල චරිතයක් මේ සොරාගේ චරිතයෙන් නිරූපණය වෙනවා. කුණ්ඩලකේසී නම් සිටු දියණිය. කෝටි ගාණක් වස්තුව තියෙන සිටු පවුලේ එකම දියණිය. එතකොට ඇගේ චරිතය කොයි ආකාරයෙන්ද මේ කතාවේ නිරූපණය වෙන්නේ? අපි සාකච්ඡා කරමු ඉදිරියේ. ඇගේ දෙමාපියන් යම් තාක් දුරකට අතුරු චරිත විදිහට ඉස්මතු වෙලා පේන චරිත. ජම්බු පරිබ්‍රාජිකාව බවට පත් වෙනකොට පරිබ්‍රාජිකා ආරාමයේ සිටින අනෙක් පරිබ්‍රාජිකාවරුනුත් මේ චරිතවලට අදාළ වුණත් ඒ අය කැපී පේන චරිත වෙන්නේ නැහැ. නිරූපණය වන චරිත අතින් කුඩා දරුවන්ගේ චරිතත් නිරූපණය වන එක් චරිත සංඛ්‍යාවක්. ඒ දරුවන්ගේ ස්වභාවය අනුව තමයි ඒ දරුවන් සිටින නිසා තමයි සරියුත් මහතෙරුන් වහන්සේ සහ කුණ්ඩලකේසියගේ හමුව සජීවී වෙන්නේ. එනිසා ඒ කුඩා දරුවන් කණ්ඩායමත් යම්කිසි ආකාරයක නිරූපිත චරිත ලෙස අපට හැඳින්විය හැකියි. සරියුත් මහතෙරුන් වහන්සේගේ චරිතය කුණ්ඩලකේසියගේ අවසාන ගමන තීරණය වෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම තීරණය වෙන්නේ සරියුත් මහතෙරුන් වහන්සේගේ මැදිහත් වීමෙන්. මෙන්න මේ චරිත එකිනෙක ගැන සාකච්ඡා කරනකොට මේ සොරාගේ චරිතයේ හැසිරීම කතාවස්තුවත් සමග ආශ්‍රය කරගන්නකොට කතාව ආරම්භයේ සිට අවසානයේ දක්වාම සොරාගේ අවසානයේ දක්වාම මේ චරිතය දිහා සියුම් දෘෂ්ටියකින් බැලුවොත් අපට සමාජයෙන් ලබාගත නොහැකි අත්දැකීම් සම්භාරයක් මේ චරිතය හරහා අපිට ලබා ගැනීමට හැකියාව තියෙනවා. තමාගේ සිතැඟි වලට දැඩිසේ වහල් වන පුද්ගලයෙක්. තම අරමුණු ඉටු කර ගැනීමට අසම්මත ක්‍රියා කිරීමට පෙළඹෙන්නේ. දැන් අවශ්‍ය වුණේ කුණ්ඩලකේසිය මරලා ආභරණ හොරකම් කරලා රාබොනේ උන්ට විකුණලා කැමති දෙයක් අරගෙන කණ්ඩ. ඕක තමයි හොරාගේ අපේක්ෂාව. ඊතා සුවචකීකරු බිරිඳක් විදියට සිටු දියණිය කුණ්ඩලකේසිය ඔහුට සලකද්දී ඔහු ඒ කිසිම සැලකිල්ලක් ලබා ගැනීමට කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒ මේ හොරාගේ තියෙන අතිශය සියුම් ගූඪ සිතුවිලි වල නිරූපණයක්. මු අදූරදර්ශී පුද්ගලයෙක්. දුර පෙනෙන්නේ නැහැ. යම් කිසි ආකාරයක එල්බ ගැනීමක හිත නිමග්න වුණු පුද්ගලයා දුර දකින්නේ නැහැ. ඔහු අන්ධ වෙනවා ඒ අරමුණෙන්. මේ හොරත් අන්ධ වුණේ තමාගේ පටු පරමාර්ථ ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන්. කුණ්ඩලකේසිය සොරපව්ව මුදුනට අරගෙන ගිහිල්ලා ඇය මරා දැමුවොත් ඇය මරා දබන්නට සැලසුම් කළොත් ඉදිරියේ කුමක් වේවිද කියන දූරදර්ශී දැක්ම මොහුට තිබුණේ නැහැ. මේදී මට මතක් වෙනවා එක තැනක් අඟුලිමාල කතාවේ. පණිවා ඈ කරන උන් සිහිය නොපිහිටන නිසා ප්‍රාණඝාත ආදිය සිදු කරන අයගේ නිවැරදි සිහි කල්පනාව නැති වෙනවා කියලා කියනවා. ප්‍රාණඝාතය හා සමානව තවත් එක්තරා දුස්චරිතයක් තමයි සොරකම. සොරකම කරද්දි
නිවැරදි සීකල්පනාවක් තියෙන්න විදිහක් නැහැ. මන්දයත් ඒ හොරකමෙන් ඔහුගේ හිත අන්ධ වෙලා, ඔහුගේ නෙත අන්ධ වෙලා, දුර දැක්මක් නැහැ, දූරදර්ශී ප්‍රඥාවක් නැහැ. ඒ නිසා මේ හොරත් මෙන්න මේ ආකාරයේ චරිත ලක්ෂණයක් පෙන්වන පුද්ගලයෙක්. අධාර්මික පුද්ගලයෙක් ධර්මයේ යනු බුදුදහම පමණක් නෙවෙයි. ධර්මානුකූල ජීවිතය කියන්නේ සත්පුරුෂ ජීවිතය. මේ හොරාගේ චරිතයේ කවදාවත් සත්පුරුෂ ජීවිතයක් අපිට දකින්න හම්බුනේ නැහැ. ඔහු කොතරම් සත්පුරුෂ පැත්තට යොමු කරගන්න බැලුවත් ඒ සත්පුරුෂ පැත්තට ඔහු යොමු වුණේ නැහැ. ඒ අනුව අධාර්මික පුද්ගලයෙක් විදියට මේ හොරාගේ චරිතය නිරූපණය වෙනවා. අතෘප්තිකර ආශාවන්ගෙන් පෙළෙන්නේ. තව පැත්තකින් අපි හිතනවා මොහුට කෝටි ගණන් වස්තු උරුම වුණා. අවසානයේ කුණ්ඩලකේසියගේ ආයාචනය වුණේ මගෙනුත් මිඩිකම් හැරගෙන මේ සියලු වස්තුවත් ඔබ අයිති කරගන්න. නමුත් හොරා ඒන් තෘප්තිමත් වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ හොරකම් කිරීමේ ඇබ්බැහියට අනුව තමාගේ අරමුණ ඉටු කරගන්න. කොයි දෙයකටත් වැඩිය ඇබ්බැහිය අත් නොහරින කෙනෙක්. මේ බොහොම ප්‍රකට යථාර්ථයක්. ඒක තමයි මේ කුණ්ඩලකේසි කතාවස්තුවේ හොරාගේ චරිතයත් මේ සියලු සැප සම්පත් මොන ආකාරයෙන් ලැබුණත් තමාගේ ඇබ්බැහිය නැවැත්තුවේ නැහැ. හොරකම් කිරීමේ පුරුද්ද අතහැරියේ නැහැ. ඒකට සමාජයේ ඕනෑම කෙනෙක් යම්කිසි ආකාරයකට එක්තරා දෙයකට එල්බ ගත්තොත්, ඔව් හැඟීමට මුල් තැන දුන්නොත්, බුද්ධිය යටපත් කරගත්තොත්, ඔහුට සිදුවන්නේ සමාජයේ විනාශයමයි කියන යථාර්ථය මේ චරිත ආශ්‍රයෙන් අපිට කියලා දෙනවා. ඉතින් එයයි අපි අවබෝධ කරගත යුතු යථාර්ථය වන්නේ. හොරාගේ චරිතය ඔය ආකාරයෙන් නිරූපණය වෙනකොට බලමු කුණ්ඩලකේසියගේ චරිතය නිරූපණය වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. යෞන් විය වෙන තෙක්ම සමාජය හා නොගැටුණු තැනැත්තියක්. මේක වර්තමාන වැඩිහිටියන්ට එක ආදර්ශයක්. තරුණ දියණියන්ට තව පැත්තකින් ආදර්ශයක්. සමාජානුයෝජනය කියන්නේ පුද්ගල පෞරුෂයේ ගොඩනැංවීමට අතිශය බලපාන සාධකයක්. සමවයස් කණ්ඩායම් සමග ගැටීම, විරුද්ධ ලිංගිකයන් සමග ඇසුරු කිරීම, චිත්ත වේග පාලනයට යම්කිසි ආකාරයක හේතුවක් වෙනවා. නමුත් ආයාසයෙන් තරුණ අවදියේදී ඇතිවන සිතුවිලි ආයාසයෙන් යටපත් කළ පමණින් තරුණ ජීවිතයක හික්මීම ලබා ගන්න බෑ. අන්නේ යථාර්ථයේ මේ චරිතයෙන් අවබෝධ කරනවා. බලන්න කුණ්ඩලකේසි චරිතයෙන් සමාජයට දෙන ආදර්ශය. ළමයින් උවමනාවට වඩා ආරක්ෂා කරගන්න යන දෙමාපියන්ට අවසානයේ අත්වන ඉරණම මේ සමාජයේ දැනුවත් කිරීම ධර්මසේන හාමුදුරුවෝ ඊටාම රසවත්ව සහ සියුම්ව කරනවා. මේ සදාකාලික අගයකින් යුක්ත පණිවිඩයක්. මේක බුද්ධ කාලීන ಭಾರತයේ සිද්ධ වෙච්ච සිදුවීමක් විදිහට ලඝු කොට සැලකිය නොහැකි සදාතනික අගයකින් යුතු සමාජ ධර්මතාවක්. එය නිරූපණය වෙන්නේ මෙවන් වූ සාර්ථක චරිත නිරූපණයක් නිසා. ඉතින් යෝන් විය වෙනකම්ම සොළොස්විය සපිරෙනකම්ම සමාජයත් එක්ක ගැටුනේ නැහැ. උඩුමහල් තලාවේ තනියම හුදකලා කාමරයක මෙහෙකාර දැරියක් සමග කල්ගත කරපු කුණ්ඩලකේසිය හොරා දකින්නකොටම විරුද්ධ ලිංගික ආකර්ෂණය කියන එක නවයෝන් වයසේදී ඇතිවන ස්වාභාවික සිදුවීමක්. එය පාලනය කරගන්නේ සමනයකටපත් කරගන්නේ සමාජානුයෝජනයෙන්මයි. නමුත් නව අත්දැකීමක් ලෙස මේ නවයෝන් තරුණියට ලැබෙන මේ ආගන්තුක අත්දැකීම හොඳද නරකද කියලා හිතලා බලන්න ඇය පෙළඹුණේ නැහැ. ඒ දැඩි පීඩනයේ අවසාන ප්‍රතිඵලය මෙන්න සමාජය දැනුවත් කරපු ආකාරය. කෙසේ හෝ තම අරමුණ කරා යන අදිෂ්ඨානශීලී වාගේම හිතුවක්කාර චරිතයක්. හිතුවක්කාර හිතන දේ කරන. අපේ ගැමි කියමනක් තියෙනවා එකා යකා කියලා. කුණ්ඩලකේසියත් ඒ හා සමානයි. පවුලේ එකම දියණිය. හැබැයි මේ પરම්පරා අතරේ අන්‍යෝන්‍ය අවබෝධයක් තිබුණේ නැහැ. දෙමාපියන් වැඩිහිටියන් විදිහට
කුණ්ඩලකේසියගේ තරුණ වයසේ සිතුවිලි අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසා ඇය හිතුවක්කාර චරිතයක් බවට පත් වුණා. හැබැයි ඇයගේ අදිෂ්ඨානශීලී භාවයක් තිබුණා. පරිබ්‍රාජිකා ආරාමයට ගිහිල්ලා වාද 1000ක් ඉගෙනගෙන අනාගතයේදී මේ වාද විසඳමින් මම රටේ ජීවත් වෙනවා කියන ඒ අදිෂ්ඨානය හදාගත්තා. ගුරු පරිබ්‍රාජිකා සියලු දෙනාගේ අවවාද අනුශාසනා පිළි අරගෙන අදිෂ්ඨානයෙන් ජීවිතයට මුහුණ දුන්නා. තමාගේ සැමියා වූ හොරා මරණයටපත් වුණාට පස්සේ අදිෂ්ඨානයෙන් ජීවිතයට මුහුණ දෙන්න හිත හදාගත්තා. බලන්න කොතරම් ශක්තිමත් හිතක් තිබුණු කෙනෙක්ද කියලා. දැන් මෙහෙම කෙනෙකුට වැඩිහිටියන්ගෙනුත් ඊට ගැළපෙන අනුබලයක් ලැබුණා නම් අතිශය සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න තිබුණා. ඒ සමාජ පණිවිඩය තමයි මේ කතාව වලින් අපිට ලබා දෙන්නේ. ඒකට කෙසේ හෝ තම අරමුණ කරා යන අදිෂ්ඨානශීලී හිතුවක්කාර චරිතයක්. ලදොත් මියමි, ලදොත් ජීවත් වෙමි, නොලදොත් මියමි. දෙමව්පියෝ ඉදිරියේ කරපු අවසාන ප්‍රකාශය කොතරම් දැඩි හිතක් තිබිය යුතුයිද? ඒ ප්‍රකාශයෙන් පේන්නේ කුණ්ඩලකේසියගේ හිතේ ඇතිවෙච්ච චිත්ත පීඩනය. එවන් පීඩනයක අවසන් ප්‍රතිඵලය කෙසේ වෙයිද? මේ චරිතය සජීවීව නිරූපණය කරලා කතුවරයා සමාජයට අවබෝධ කරලා දෙනවා. දැන් මේ පීඩනය යම්කිසි ආකාරයකින් සමනය වුණාට පස්සේ මෙයා කොතරම් හික්මුණු චරිතයක් වුණාද? මේ ඊට සංකීර්ණ චරිත නිරූපණයක් කුණ්ඩලකේසියගේ චරිතයෙන් නිරූපණය කරනවා. තම සැමියාට පතිභක්තියෙන් යුක්තව සලකන සුවචකීකරු බිරිඳක් වුණා. කෑම බීම වෙනත් ආවතේව සියල්ල බිරිඳක් වශයෙන් සැමියාට ඉටු කළා. සැමියාගේ අතීතය අමතක කරා. මේ හොරා නෙවෙයි ඉන්නේ මගේ සැමියා. එවන් සාධනීය චරිත ලක්ෂණ කුණ්ඩලකේසියගේ චරිතයේ තිබුණා. කිසිම දවසක සොරා වෙනුවෙන් පසුතැවුනේ නැහැ. තමා කළ වරද පිළිබඳව පසුතැවීමක් කවදාවත් ඇති කරගත්තේ නැහැ. ජීවිතයකට අවශ්‍ය මෙන්න මේ සාධනීය චින්තනය. සියලු අභියෝගයන්ට නොබියව මුහුණ දෙනවා. අතීතය ගැන පසුතැවීමක් නැහැ. අවසානයේ නිවන කරා යන්නේ ඒ අදිෂ්ඨානශීලී පසුතැවීමකින් තොර වූ ජීවිතය. බලන්න කුණ්ඩලකේසියගේ චරිතයෙන් කොතරම් ආකාර ආදර්ශයක් සමාජයට ලබා දෙනවද කියලා. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත තැනැත්තියක්. සමාජයේ පැරණි අදහසක් තමයි කාන්තාවන්ගේ නුවණ හැඳිමිටේ නුවණ කියලා. ඒ බමුණු මතයට එක්තරා ආකාරයක පහර ගැසීමක්. පිරිමින් අභිබවා යන ස්ථානෝචිත ප්‍රඥාවක් ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණ දීමේ ශක්තියක් කාන්තාව සතුයි කියන ඒ කාන්තා අගය කිරීම මේ චරිතයෙන් නිරූපණය වෙනවා. බුදුදහමේ යථාර්ථය. කාන්තාව සමාජයේ කොන් විය යුතු චරිතයක් නෙවෙයි. මෙයාටත් මේ හා සමාන විභව්‍යතා තියෙනවා කාන්තා චරිතය කියලා. ඒ කාන්තාවන්ට අගය කිරීමක් ලබා දුන්න එක්තරා චරිතයක්. කුණ්ඩලකේසියගේ චරිතය. ස්ථානෝචිත ප්‍රඥාව. මරණය පෙනිපෙනි මෙවන් සාහසික අවස්ථාවක තමා ජීවිතය හා සමානව ආදරය කරපු සැමියා මරා දාන්න තරම් දැඩි හිතක් ඇති කරගත්තේ කොහොමද? ඇතැම් විට මේ තරුණියට කුඩා කාලයේ සිට ලැබිච්ච පීඩනය නිසා ඇය මේ තත්වයට මෙහෙයුවා විය හැකියි. ඒ කෙසේ වෙතත් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු ශනික තීරණ ගත හැකි. ඊට අදිෂ්ඨානශීලී චරිතයක්. ඒ ස්ථානෝචිත ප්‍රඥාව නොතිබුණා නම් කුණ්ඩලකේසිය එදා සොරපව්වෙන් පහළට වැටිලා මරණයටපත් වීමට අවස්ථාව තිබුණා. ඒ මරණයෙන් ඇය ගැලවුණේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව ක්‍රියා කිරීම නිසා. ඉගෙන ගැනීමට අති දක්ෂයි. අපි කලින් දැක්කා මේ අදිෂ්ඨානශීලී චරිතයක්. ඉගෙනීමට අවශ්‍ය අදිෂ්ඨානය. ශිෂ්‍යයන්ට ආදර්ශගත හැකි චරිතයක්. තමාගේ தત્ත්වය තමන් අවබෝධ කරගත්තා. මට ධ්‍යාන භාවනා කරන්න බෑ. ඒ නිසාම වාද 10 ඉගෙන ගන්නවා. හිතේ ව්‍යාකූලතාවත් එක්ක, චිත්ත පීඩාවත් එක්ක හිත එක අරමුණකට ගන්න අපහසුයි ඉක්මනින්.
ඒ නිසා ධානා භාවනා කිරීම අයින් කරලා කුණ්ඩලකේසිය උත්සාහ කරා වාද 1000 ඉගෙනගෙන ජීවිතයට මුහුණ දෙන්න. ඒක ගුරු පරපුරෙන් උගන්වපු ආකාරයට වාද 1000 ඉගෙන ගත්තා. අතිදක්ෂ ලෙස ඉගෙන ගත්තා. සහ සරියුත් හිමියන් ඉදිරියේ බුදුදහම ඉගෙන ගන්න, බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න පෙළඹුණා. අවසානයේ නිර්වාණ අවබෝධය කරගත්තා. අතිශය දක්ෂ, ඉගෙනීමට දක්ෂ කාන්තාවක්. එතකොට කාන්තාව පහත් කරපු බමුණු සමාජයේ මතය බිඳ දැමීම සඳහා එක්තරා උපායක් විදියට බෞද්ධ සාහිත්‍යයේ මේ චරිතය නිරූපණය කරන්න පුළුවන්. බුද්ධිමත් තැනැත්තිය. දැන් කොතරම් පීඩාවටපත් උනත්, මානසික ආතතියෙන් මානසික ආවේග කොතරම් ඇයට පීඩා ගෙන දුන්නත් බුද්ධිමත්ව කටයුතු කිරීමට එයා පෙළඹුණා. සරියුත් හාමුදුරුවන් අතර සිදුවෙන දෙබස් හා සංවාද අතරින් මේ චරිත ලක්ෂණය අපිට මනාව අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට කුණ්ඩලකේසි කතාවස්තුවේ පරමාර්ථය අපට දක්වන්න පුළුවන්. මේ ආකාරයේ චරිත නිරූපණ මගින් සමාජය දැනුවත් කරන්න කතා කරුවා කොතරම් සාර්ථක උත්සාහයක් අරගෙන තියෙනවද? මේ අපි කතා කළේ කතාවේ කැපී පෙනෙන ප්‍රධාන චරිත, නිරූපිත චරිත. මේ චරිත ආශ්‍රය කරගෙන මේ චරිත නිරූපණය අධ්‍යයනය කරමින් බණ කතා කරුවා සමාජයට ලබා දෙන්නේ ජීවිත පරිඥානය. මෙන්න මෙහෙම චරිත සමාජයේ සිටිය හැකි. ඒ චරිත සමග ගැටීමේදී අපි කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ? ඒ චරිතවලට මේ ස්වභාවය අත්වී තිබෙන්නේ කෙසේද? ඔන්න ඔය යථාර්ථය ධර්මානුකූලව තහවුරු කිරීම තමයි බණ කතා වලින් සිද්ධ කරන්නේ. බුදුදහමෙන් හික්මිච්ච සමාජයේ ගොඩනැගිච්ච සාහිත්‍ය නිරූපණය කරන්නේ ආගමික යථාර්ථය. මම එහෙම කියන්නේ බුදුදහමේ ස්වභාවය තමයි, බෞද්ධ දර්ශනීය ස්වභාවය වැරදි කරුවාට දඬුවම් කිරීම වෙනුවට වරද ප්‍රතික්ෂේප කිරීම. මේ පැහැදිලි කර ගැනීමට අපි උත්සාහ කරමු. බෞද්ධ දර්ශනයෙන් සිදුවන්නේ වැරදි කරුවා ප්‍රතික්ෂේප කිරීම නොව වරද ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වරද අවබෝධ කරගෙන වරදට පිළියම් කිරීම. සමාජ සම්මතයන්ට පටහැනිව ක්‍රියා කරපු කී දෙනෙක් ශාසනයේ උසස් තනතුරු වලටපත් වුණාද? ඒ බුදුදහමේ යථාර්ථය. බුදුදහමේ කිසිදා සිදු වුණේ නැහැ පෞකාරයාට ගල් ගැසීමේ න්‍යාය. මේ වැරදි සමාජයේ මිනිසුන් අතින් සිද්ධ වෙනවා. ඒ පෞද්ගලිකව ඔහු වැරදිකාරයෙක් වන නිසා නෙවෙයි, ඇතැම් විට සමාජයේ බලපෑම. කුණ්ඩලකේසිය මේ තත්ත්වයටපත් උනේ දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ බලපෑමෙන්. එක පැත්තකින් ඒ සාධනීය තත්ත්වය අපිට දකින්න පුළුවන් කුණ්ඩලකේසියගේ චරිතය නිවැරදි කරලා. එවන් වූ සාධනීය චරිත ලක්ෂණ තමයි ඇතැම් විට මේ චරිත නිරූපණ අතරේ තියෙන්නේ. ඒ නිසා යම්කිසි කතාවක චරිත නිරූපණය අධ්‍යයනය කරනකොට ඒ චරිතයේ අභ්‍යන්තර සහ බාහිර කියන චරිත ලක්ෂණ පිළිබඳව ඉතා සියුම් විනිවිද යන ආකාරයේ අවබෝධයක් ඇති කරගන්න ඕන කතාවස්තු පරිශීලනයේදී. ඉතින් කුණ්ඩලකේසි කතාවස්තුවේ අවසාන පරමාර්ථය පෙන්වනවා නිෂ්ප්‍රයෝජන කතාවෙන් ප්‍රයෝජන ලවයකුත් නැති නියාව ඇඟවීම. අවසානයේ කුණ්ඩලකේසිය රහත් ඵලයටපත් වෙනවා. සමීපයන් අතරේ අදහසක් පහළ වෙනවා. ඇය තරම් බණ ඇහුවෙත් නැහැ. කරපු කියපු දෙයක්වත් නැහැ. මොනවද මේ? කොහොමද මේ රහත් උනේ? ඊට පිළිතුරක් ලෙස බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි නිෂ්ප්‍රයෝජන කතාවෙන් ප්‍රයෝජන ලවයකුත් නැත. ප්‍රයෝජනවත් වූ කතාවක් කළ යුතුයි. මේ අවසාන යථාර්ථය පෙන්වන්න චරිත නිරූපණය උදව් කරගන්නවා. ඉතින් අවසානයේ අපිට විභාගවලදී ලැබිය හැකි එක පැත්තක ප්‍රශ්නයක් තමයි සාර්ථක සජීවී චරිත නිරූපණය නිසා සද්ධර්ම රත්නාවලිය රසවත් කෘතියක් බවට අගය කළ හැකිය.
නිර්දිෂ්ට කතා වස්තු ඇසුරින් විමසන්න. අන්න එතකොට දැන් අපිට හැකියාව තිබිය යුතුයි. කොයි ආකාරයෙන්ද චරිත නිරූපණයක් කතාවක සිද්ධ වෙන්නේ? එතකොට මේ චරිත ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ චරිත නිරූපණයේදී කතුවරයා අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒ චරිතය නිරූපණය කර තිබෙන්නේ කෙසේද? ඔන්න ඔය ආකාරයට තර්කානුකූලව තමාගේ විචාර ප්‍රශ්නය පිළිතුර ගොඩනගා ගත යුතුයි. ඊට උදව්වක් උපකාරයක් කුණ්ඩලකේසී කතාව ආශ්‍රයෙන් අපට දැන් යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ චරිත නිරූපණය අතින් අතිශය සාර්ථක සාහිත්‍ය කෘතියක් විදියට සද්ධර්ම රත්නාවලිය අගය කරන්නට පුළුවන්. කුණ්ඩලකේසී කතාවස්තුවේ නිරූපිත චරිත සහ ඒ නිරූපිත චරිතවලට පණ දෙන ඒ චරිත ලක්ෂණ තීව්‍ර කරන තවත් අතුරු චරිත ගණනාවක් තියෙනවා. ඒ අතුරු චරිත වලින් කරන්නේ ප්‍රධාන චරිතවල අපේක්ෂිත චරිත ලක්ෂණය ඉස්මතු කිරීමට මඟ පාදා දීම සහ උදව් කිරීම. ඒ හා සමානව අංග සම්පූර්ණ සංකීර්ණ චරිත නිරූපණයක් ආශ්‍රයෙන් අවසානයේදී කතුවරයා සිද්ධ කරන්නේ ජීවිත අවබෝධය, ජීවිත විවරණය, සමාජ විවරණය, කතුවරයාගේ ජීවන දෘෂ්ටිය සමාජගත කිරීම. ඒ නිසා මේ චිරන්තන ගද්‍ය ආශ්‍රයෙන් බණ කතා සාහිත්‍ය උපයෝගී කරගෙන අපි අවසානයේදී විභාගයට පිළිතුරක් ලියනවා පමණක් නොව මේ චිරන්තන ගද්‍ය පද්‍ය ආශ්‍රයෙන් අපි අවසානයේදී බලාපොරොත්තු වෙන ඵලයක් තමයි මේ සියලු සාධනීය චරිත ලක්ෂණ චරිතායනය කර ගැනීම. සහ ඒ චරිත ලක්ෂණ ආශ්‍රයෙන් සමාජ අවබෝධය ලබා ගැනීම. ඉතින් මෙන්න මේ කියන සාධනීය ලක්ෂණ ළඟා කර ගැනීමට සද්ධර්ම රත්නාවලිය ආශ්‍රයෙන් චරිත නිරූපණය සිද්ධ කිරීමෙන් අපට අවස්ථාව සලසා දීම ධර්මසේන හාමුදුරුවන්ගේ එක පරමාර්ථයක් වෙලා තිබෙනවා. චිරන්තන ගද්‍ය සංග්‍රහයට අදාළව චරිත නිරූපණයේ විවිධ අවස්ථා අපිට ප්‍රශ්න විදියට ලැබෙන්න පුළුවන්. එකක් තමයි සාර්ථක අවස්ථා නිරූපණයට මේ චරිත නිරූපණයේ උපකාර වී තිබේ. සංකීර්ණ චරිත නිරූපණයක් කුණ්ඩලකේසියගේ චරිතයෙන් අපට දැක ගැනීමට හැකියාව ලැබේ. කොතරම් සැප පහසුකම් ලැබුණත් තමාගේ සිතැඟි අනුව ක්‍රියාත්මක වීමට ගොස් බුද්ධිය පසෙකලා සිතවිලි වලට මුල් තැනක් දුන් කෙනා අවසානයේදී විවිධ ව්‍යසනයන්ට මුහුණ පෑමට සිදුවේ. කුණ්ඩලකේසී කතාව ඇසුරෙන් විමසන්න. දැන් මෙන්න මේ ආකාරයේ යම් කිසි ආකාරයකට ජීවිත අවබෝධය, සමාජ අවබෝධය ලැබෙන ආකාරයේ ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනගා ගැනීමට තර්කානුකූලව කරුණු ගොඩනගන්න අපට හැකියාව ලබා ගත යුතුයි. මේ සඳහා අපි හැමදාම කියනවා වගේ කතාව පිළිබඳව පූර්ණ අවබෝධයක්, හැම අංගයක්, හැම සිදුවීමක් පිළිබඳවම සියුම් අවබෝධයක් තිබිය යුතුයි. ඒක කිසිම කෙනෙකුට බාහිරින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කතාව කියවා ධාරණය කර ගැනීම, එය නැවත නැවත කියවා රස විඳින්මින් මතක් කර ගැනීම ශිෂ්‍යයා විදියට ඔබ සතු දෙයක්. ගුරුවරයා විදියට කළ හැකි වන්නේ ඒ මතකය සංවිධානය කරගෙන ਵਿਚාරයක් රසාස්වාදයක් කරන්නේ කෙසේදයි මඟ පෙන්වීම පමණයි. ඒ මඟ ගමන් කිරීමේ වගකීම තියෙන්නේ ශිෂ්‍යයා වන ඔබ අතේ. ඒ නිසා මේ පෙන්වන මගේ සාර්ථක ගමනාන්තයක් දක්වා ගිහිල්ලා සාර්ථක ප්‍රතිඵලයක් දක්වා ගමන් කරලා අවසානයේදී සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න මේ චිරන්තන ගද්‍ය සාහිත්‍යයේ උදව්ව උපකාරය නොඅඩුව ලබා ගන්නවා ඇතැයි අපේක්ෂා කරලා අපි සද්ධර්ම රත්නාවලියේ කුණ්ඩලකේසී කතාව ආශ්‍රයෙන් සාකච්ඡා කරපු කාරණා උතනින් අවසන් කරගන්නවා. නැවතත් ඉදිරි දවසක සද්ධර්ම රත්නාවලියේම නන්ද මහතෙරුන් වහන්සේගේ කතාවස්තුවෙන් ඔබ හමුවට එනතුරු අදට ඔබෙන් සමුගන්නම්. සියලු දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක්.